හිතා නැතුව අපිට කතා කරගෙන යන්න පුළුවන්. ඒක හොඳයි ටිකක් හැබැයි හොඳට වැඩි කරගෙන යන්න පුළුවන්. කොහමද ජනිත්? හොඳින් ඉන්නවයි. කොහොමද කොරෝනා කාලේ? කාලෙකට පස්සේ අපි මේ මාස 3කට විතර පස්සේ හම්බෙන්නේ. අපි දෙන්න මං හිතන්නේ. ඔව් නේද? මං හිතන්නේ කොරෝනා කාලේ ආලේ කොලෝරා කාලේ ආලේ වගේ. හරි. ඉතින් ආයිබෝවන් කියලා වැඩේ පටන් ගන්නවා. අද ජනිතුයි මමයි තමයි මුලට ඊට පස්සේ ජනිත් තව කට්ටියත් එක්ක වැඩසටහන ඉදිරිපත් කරන්න සූදානම්ෙන් ඉන්නවා. අද අපි සිංහයෝ වගේ නේද? අද ගෑනු කටහඬක් ඇහෙන තෙක්මානකට කාන්තා පාර්ශවයක් දකින්නටම නැහැ. ඇත්තටම අපිට අද සිංහයෝ වගේ ඉන්න පුළුවන්. කතා කරන්නත් පුළුවන්. ඔව්. ඒ කියන්නේ පිරිමි ගෑනු නැති තැන සිංහයෝ වගේ අදහසක් දෙකකින් ඉන්නේ. කොහොමද මේ සිංහයන්ගේ කොහොමද වැඩිපුර දඩයම් කරන්නේ? සිංහ දේනුව තමයි. ඕක තායිලන්තයේ සහ සිංගප්පූරුවේ මිනිස්සු හරියට කියනවා. මොකද පිරිමි හරි අලසයි. විශේෂයෙන්ම මේ තායිලන්තයේ ඉන්න වෙළඳ ප්‍රජාව ගැන බලබලුත් එහෙම ඒගොල්ලෝ කාලා බීලා සාමාන්‍ය වෙලාවට ඉන්නේ. නමුත් අර ගෑනු අය තමයි ළමයාවත් කිහිල්ල ගහගෙන මේක හොඳ ප්‍රකාශයක් නෙවෙයි. නමුත් ඒ යනකොට එහෙ පිරිමින්ගෙන් අහුවාම ඇයි ඔහොම අලස විදිහට ඉන්නේ කියලා අපි සිංහයෝ වගේ මිනිස්සු ජාතියක් කියලා. මොකද ගෑනු තමයි දඩයම් කරන්නේ කියලා එල්ල. සාහිතින් ඒවට ගැහණු යනවා නම් ඉතින් අපි මොකටද ඔයාට නිකන් බෙල්ල දෙන්නේ යන්නේ? ඔව් මතක තියාගන්න සිංහයා ගුලට අපෝ තමන්ගේ ලැනට ගියාට අපි යන්න ඕනේ ගෙවල් වලට කියලා. ඔව් දෙවෙනි එක තමයි මේ ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවා ජනිත් මේ every married man කියලා මේක මේ පස්සේ හදාගත්ත අර ෂේක්ස්පියර්ගේ හැම කියමන් ඒ වගේව නෙවෙයි. සාමාන්‍යයෙන් හැම බැඳපු පිරිමියෙක්ම සිංහෙක් කියලා. ඒ කියන්නේ බලන්න සුද්ධා එක හිතලා හදලා හරි නේද? ඒ කියන්නේ බැඳපු පිරිමි හැමෝම සිංහයෝ කියලා. හැබැයි every married man is a lion but in a circus කියලා. සර්කස් එකේ සිංහයා කසේ ගහපු ගමන් වාඩි වෙන්න ඕනේ. රවුමෙන් පයින්න ගිහම පයින්න ඕනේ. ඒ වගේ හැබැයි සිංහයා උපතින් සිංහයෝ ඒ වුණාට රණ දුන්නාම ඒක කරන්න ඕනේ කියලා. අනිවාර්යයෙන්. ඒ විදිහට තමයි යන්න හදන්නේ. සිංහයෝ ගැන කතා කරලා සෑහෙන දිගට යනවා කතාව මේ පහුගිය දවස්වල සිංහයෝ ගැන කතා කරද්දී රණසිංහලා වීරසිංහලා ඔක්කොමලා පටන් ගත්තනේ මේ ප්‍රේමසිංහ ඥානසිංහ රාමසිංහ සුද්දසිංහ සුබසිංහ ආර්යසිංහ වෙත්තසිංහ ගොඩක් ඉන්නවා සිංහ සමරසිංහ තව ඉන්නවා නම අපි කොහොමද මේ සිංහල ඇවිල්ලා තියෙන්නේ අපිට මේ සිංගා කියලා වචනයක් ගැන කතා කරනවානේ දැන් සිංගා ලෝවාද සූත්‍රය එහෙමත් අපිට කතා කරන්න පුළුවන් එක පැත්තකින් ඔයා සාහිත්‍ය ගැන වෙනම හොයාගෙන යන හින්දා අද වැඩසටහනේ අනිත් පැත්තේ සිංගප්පූරුව කියන වචනේ ඒකෙත් සිංහෙක් සම්බන්ධයි. සිංගප්පූරුව කියලා එනකොට දැකලා තියෙනවා සිංගප්පූරුවේ සංකේතය මොකක්ද කියලා. ලොකු සිංහෙක් ඉන්නවා. මාලයන් කියන සිංහයා. එහෙම නැත්නම් ලොකු සිංහෙක් ඉන්නවා අගහරිය මාළුවෙක්ගේ වගේ. එතකොට ඒකෙත් සිංගප්පූරු ඉතිහාසය හැදිච්ච හැටි ගැන හොයාගෙන යනකොට තියෙන ජනප්‍රවාදයක් තමයි ඔවුන් මේ දූපත ඒක දූපත් රාජ්‍යයක්නේ. දූපතේ වෙරළේ ඉතා දුර්ලභ සතෙක් දැක්කයි කියලා කියනවා. බලලෙක් හා සමාන නමුත් ලොම් පිරිච්ච අපූර්ව ආකාරයේ සතෙක්. ඒතකොට අනුමාන කරනවා සිංහෙක් කියලා. ඒක නිසා ඒ වාසනාව ගෙනාපු ඒ දූපතට වාසනාව ගෙනාපු සත්වයාගේ සංකේතය තමයි අදටත් ඔබ සිංගප්පූරුවේ සංචාරය කරද්දී මම සිංගප්පූරුවේ ආකර්ෂණීය දේවල් එහෙම පෙන්නද්දී අර එක මූණක් තියෙනවා කට අරගෙන ඒකෙන් වතුර එන පිළිමෙ හැම ඔබට ප්‍රකට ඇති. ඒගොල්ලෝ කීටැග් එක හැදුවත් ඒකත් එක්ක හදන්නේ ඕන්ගේ සංකේතයක් විදිහට මේ සිංගප්පූරුවේ සිංහ මූණ ගේන්නේ. ඒක මේ සිංහ මූණ ඇති මත්ස්‍ය මේ ශරීරයක් තමයි ඒ මාලයන් කියලා තමයි මම හිතන්නේ උන්ට හඳුන්වන්නේ. තව සිංහයෝ ඉන්නවා අරන් බැලුවොත් එහෙම මිසරේ ඔවුන් සුරතලයට ඇති කරා කියලා කියනවා. එහෙම නැත්නම් ඔය ඊජිප්තු පිරමීඩ් වල ඉස්සරහා ඉන්නවනේ ලොකු සිංහ මූණක් තියෙන නැත්නම් මිනිස් මූණක් තියෙන සිංහ ඇඟවල් තියෙන පිරමීඩ් ගීසාහි පිරමීඩේ ඉස්සරහා ඉන්න දෙන්න එතකොට රජවරු සිංහයෝ ඇති කරා කියලා කතන්දර ගොඩක් තියෙනවා. සිංහ සාහිත්‍යය ගැන ඔයා කවි එහෙම කියලා පටන් ගන්නවා කියලා මම දන්නවා. මේ සාහිත්‍යෙත් සමහර දේවල් තියෙනවා කතා කරනවා නම් විශේෂයෙන්ම පංචතන්ත්‍රයේ කියලා තියෙන්නේ රජෙක් වෙන්න දරුවන්ට උගන්වන හැටි. පුත්තු 3 දෙනෙකුට මෝඩ පුත්තු 3 දෙනෙකුට රජකම උගන්වන්න මහන්සි වෙන කතන්දරවල ඒ කතාවේ හරියට ඉන්නේ හුඟක් තැන්වල විශ්වශර්මන් පඩිවරයා කියලා තියෙන්නේ සිංහයත් එක්ක තමයි කතන්දරේ යන්නේ ගොඩක් වෙලාවට. කතන්දර උදාහරණ ඕන තරම් තියෙනවා ඒක ඇතුලේ. මට මතකයි පොඩි කතාවක් එකක අද දවසට ඕන ගොඩාක් කියන්න ඕනේ නැති හින්දා එක කතාවක තියෙනවා වහු පැටියටයි සිංහ පැටියටයි එක වගේ සෙල්ලම් කරන්න පුළුවන් දවස පුරාම කියලා. දෙන්නම පැටවු හින්දා. දෙන්න දුවනවා, පනිනවා. ඔයගොල්ලෝ දැකලා තියෙන ඉන්ටර්නෙට් එකේ මේ සමහරලාට හිතා ගන්න බැරි සත්තු සෙල්ලම් කරන ඒවා හැම නේද? වහු පැටියයි සිංහ පැටියයි හොඳට දවස පුරාම සෙල්ලම් කරනවා. දෙන්නට මේකට නිදා ගන්නත් පුළුවන්. හැබැයි වහු පැටියට නිින්ද යන්නේ නැහැ කියලා. ඒක ඇතුළේ කතන්දර ගොඩක් තියෙනවා. හරි ඒක නිසා තමන් අද දවසේ සිංහ සෙයියාවෙන් දවස පටන් ගන්න නැති මම පටන් ගත්තොත් එහෙම අද ඔයාලට නැට්ට තමයි කියන්න ඉතුරු වෙන්නේ. ඒක නිසා වඩා හොඳයි ඔයාගේ ලෑස්ති වෙච්ච වැඩසටහන ඉදිරිපත් කරන්න. ජනිත් එහෙනම් අපි බාර දීලා අද දවසේ සිංහයෝ සිංහයන්ගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා. නෑ පාදාන්තය නෙවෙයි. වාලදිය දක්වා. පාදාන්තයේ තියෙන මිනිස්සු එතනින් එහාට නැට්ට ගාවට යනකම් තියෙනවා. රෝමයේ සිට එහෙම නැත්නම් නහයේ කෙස් වල ඉඳලා වල්ගේ කෙස් ගාවට යනකම් අද ජනිත්ව බාර දෙනවා සිංහයෝ විදාරණය කරන්න. එහෙනම්
අපිට අවසරයි කියලා ජනිත් වැඩේ බාර ගන්න. හරි. බොහොම ස්තුතියි කින්ස්ලේ. ජයන් ජයවා. ගජකුම් බිඳින එක සරකෙස රිඳු බලැති කෙතරම් සා උනත් තන කබල නුබූදිති. ඒක තමයි සිංහ ගතිය. ගමන් කරන විලාශය, සිංහ ලීලාව, සිංහ සෙයියාව, නගන හඬ මහා ගර්ජනාවක් හැතපුම් ගානකට හෙනවා. ඩෙසිබල් 120කට විතර ආසන්නයි. භූමිය ආරක්ෂාව ගත්තත්, එහෙම නැත්නම් දඩයම් කලාව ගත්තත් ඔවුන් ඇත්තටම රජෙක්ම තමයි. රජුරුවත් එක්ක වැඩ කරන එක එච්චර ලේසි පාසු දෙයක් නෙවෙයිනේ. හරියට බෙල්ල ගහලා යන වැඩක්. පොඩ්ඩක් එහා මෙහා වුණොත් දඬුවම මරණයම වන්නට පුළුවන්. රාත්‍රීති වඩාත් ක්‍රියාශීලී මේ තේජාන්විතයාගේ දඩයම් ක්‍රියාන්විතය සැබවින්ම මනස්කාන්තයි. අපි අද කතා කරන්නේ ඒ රාජකීය පරපුර ගැන, සිංහයන් ගැන. දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සත්වෝද්‍යානයේ සහකාර පාලිත පෙරර මහතා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන් කියලා. ඒ වගේම තමයි සත්ව බාරකරු සංජීව විතානගේ මහතා බොහොම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. මම අර කිව්වා වගේ රජුරුවත් එක්ක ළඟ ඉන්න කෙච්චර ලේසි පාසු දෙයක් නෙවෙයි. වැඩ කරන කෙච්චර ලේසි නෑ. පොඩ්ඩේ එහා මෙහා වුණොත් බෙල්ලම තමයි ගහලා යන්නේ. ඇයි මේ වගේ රස්සාවක් තෝරගත්තේ? එතෙම ජාතික සත්වෝද්‍යානයට මම එන්න ඉස්සෙල්ලා මම තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සමාජිකයෙකු ලෙස 80 දශකයේ මම කටයුතු කළා. ඊට පස්සේ අපි 95 තමයි ජාතික සත්වෝද්‍යානයට එන්න ආසාවක් ඇති වෙන්නේ. එදා සිට මේ දක්වාම ජාතික සත්වෝද්‍යාන අවුරුදු 25කට වඩා වැඩි කාලයක් සේවාව කරන. ඉතින් සතුන්ට අපි එදා තිබූ ආදරය, ඒ සෙනහස, ඒ කරුණාව මම හිතන්නේ ඒක පරිබාහිරව ඉඳලා ලබා ගන්නවට වඩා දෙපාර්තමේන්තුව තුළට සම්බන්ධ වෙලා යම් ලබා ගන්නවා නම් අපි ඒ දේ ලබා දෙන්න පුළුවන් නම් සතුන් වෙනුවෙන් ඒක මම හිතන්නේ ලොකු වාග්යක් ලෙස සැලකුවා. ඒ නිසාම තමයි ජාතික සත්වෝද්‍යාන සම්බන්ධ වෙන්නේ. සංජීව විතානගේ මහතයි රස්සාවයි පරස්සාවයි දෙක ලේසි නෑ එකට කරගෙන යන්නට මේ වගේ රස්සාවක් කරද්දී. කොහොමද මේ දෙක බැලන්ස් කරගෙන යන්නේ? ඔව් ඇත්තටම අපි කියන්නේ සත්වෝද්‍යානයේ වැඩ කරනකොට දැන් සත්ත්වපාරක වශයෙන් විවේක කාලේ ටිකක් අඩුයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ගැන බලා ගන්න කරන මේ වෙලාව කැප කරන්න වෙනවා. එතකොට ඉතින් ගෙවල් වලත් බැලන්ස් කරගෙන මේ ගෙනියන්න වෙනවා. ඉතින් පොඩි ඉතින් ගෙවල් වලින් ඉතින් එනවා. ඉතින් එයාවත් සුවදව ඉතින් මේ කරගෙන වැඩ කටයුතු කරගෙන යනවා. කැමැත්තෙන්ද දෙන රස්සාව කරන්න එතන? අනිවාර්යෙන් කැමැත්තෙන්. මේ මෙච්චර දුරක් මෙච්චර කාලයක් අකමැත්තක් තිබ්බනම් මේ දී අපි කරන්නේ බොහොම කැමැත්තකින් බොහොම ආශාවකින් ඒ කාර්යය කරනවා. දැන් සතුත් එක්ක වැඩ කරනවා කියන එක බොහොම හැමෝටම නොලැබෙන දෙයක්. ඉතින් අපේ ජාතික සත්වෝද්‍යානයේ තුල අපිට තමයි ඒක ලැබෙන්නේ. ඒක බොහොම වාග්යක් ලෙස සැලකමින් ඒ සතුන් වෙනුවෙන් අපේ කාර්යය, අපේ ශ්‍රමය අපි ඒ වෙනුවෙන් අද කැප කරලා යනවා. ඒක තමයි ලොකු සතුටක් ගන්නවා. ලේසි මිනිස්සු වගේ සත්තු එක්ක වැඩ කරන එකද සත්තු වගේ මිනිස්සු එක්ක වැඩ කරන එකද? සාමාන්‍යයෙන් සතුන් එක්ක වැඩ කරන එක ටිකක් අපහසුයි. ඒ වුණාට ඒක අර මුලින් ඉඳන්ම පුරුදු වෙලා එනකොට ඊට පස්සේ අපිට හුරු වෙනවා මේගොල්ලෝ දැන් සාමාන්‍ය මිනිස්සුත් එක්ක අපි කතා බහ කරලා කතා කරගන්න පුළුවන් ඕන දෙයක්. මේ කතා බහ නොකරන කෙනෙකු එක්ක වැඩ කරන දීදී ටිකක් ඊට වැඩිය අපි අවධානය යොමු කරලා වැඩ කරන්න වෙනවා. මොකද මේ ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය සපුරන්න යනකොට ඒ හඳුනා ගැනීමේදී අපිට ටිකක්
අර ගෙවල් වල වැඩ කරන ඉන්න සමාජින්නවට වැඩි ටිකක් වෙහෙසලා ඒ ගැන හොයන්න වෙනවා. උදේ කීයටද වැඩට යන්න ඕනේ කල්පනා? උදේ ඇත්තටම අපි මම නම් සාමාන්‍ය 6යි 10 විතර වෙනකොට හැමදාම සේවයට එනවා. එතන ඉන්න ඕනේ. ඔව් එතන ඉන්න ඕනේ. මොකද හේතුව තමයි සත්තු උද්‍යානට විශේෂයෙන්ම නරඹන්නෝ 8:30 වෙන විට ඇතුල් වෙනවා. ඉතින් නරඹන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් දුරට සත්තු කූඩු සියලුම දේවල් පිරිසුදු කළා. සතුන්ගේ ඒ විශේෂයෙන්ම කුරුල්ල වගේ සතුන් නම් ගොඩාක් දුර උදේට තමයි ආහාර ගන්න ප්‍රිය කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපට සිද්ධ වෙනවා උදේ පාන්දර ඇවිල්ලා ඒ වෘත්තිකයන් ඒ වෘත්තියන් වලට යොදවන්න ඒ කාර්යය කරන්න ඕනේ. ඒ නිසා ඒ වගේම ආහාර නිවැරදි වෙලාවට උන්ට ලබා දීමේ ක්‍රියාවලිය කරන්න ඕනේ. ඒ නිසා ඒ වගේම කූඩු පිරිසුදු කරලා නරඹන්නනේ ප්‍රියජනක ස්ථානයක් බවට පත් කිරීමේ කාර්යය අපට තියෙනවා. ඒ වගකීම එක් කොටස්කරුවෙක් තමයි විශේෂයෙන් ප්‍රධාන කොටස්කරුවා තමයි සත්ත්වාංශය සත්ත්ව බාරකරුවා ඒ වගේම සත්ත්ව පාලකවරයා. ඒ නිසා අපේ වගකීම තමයි මේ උදේ පාන්දර ඇවිල්ලා ඒ කාර්යය නිවැරදිව සිදු කිරීම. ඒ නිසා අප අනිවාර්යයෙන්ම හුරු වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම මම 6 මාර්ට ඉස්සෙල්ලා අනිවාර්යයෙන් මේ දක්වා සේවයට වාර්තා කරලා තියෙනවා. කොහොමද ප්‍රශ්න තිබ්බත්. ඒ කියන්නේ කවදාවත් ඉර වැදිලා නැහැ. නෑ. ඒක බා වෙනස්. අර සංජය මහත්මයා දැන් ඔබ සත්තු නාවල තමයි උදේ වැඩේ පටන් ගන්න. කොහොමද මේක? ඔව් දැන් අපි දැන් එදිනෙදා දැන් රාජකාරී පටන් ගන්න වෙලාවට මූලිකවම අපි දැන් අපි මුලින්ම දැන් සත්ත්ව ගියාම ආරණ්ඩ ගියාම බලන්න ගියාම අපි සතුන්ගේ නිරෝගීතාවය බලන්න ඕනේ. එතනින් ගියාම අපි දැන් උදේ වැඩ කරන ඉස්සර දැන් ඊයේ දවසේ හිටිය සතා මේ හිටපු විදියටද ඉන්නේ නැද්ද කියලා අපි නිරීක්ෂණය කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒක කල්ලි වෙලා අපි දැන් උදේම ඊට පස්සේ ආහාර ඊයේ දුන්න ආහාර හරියට අරගෙන තියෙනවද ඔක්කොම ඉන්නවද නිරෝගීව ඉන්නවද බලලා ඊට පස්සේ උදේ නාලා කළා ඒගොල්ලන්ගේ අරණට අපි උදේට නිදහස් කරනවා. ඔව්. දැන් මේ උදේ නැවුවට කමක් නැද්ද පාලිත මහත්තයා? නෑ ඇත්තටම සමහර විශේෂයෙන්ම ගොඩාක් සීතල තියෙන දවස්වලට වර්ෂාව තියෙන දවස්වලට එසේ කිරීමට කරන්නේ නැහැ. ගොඩාක් දුරට මේ ග්‍රීස්මයත් එක්ක උණුසුමත් එක්ක මම දැන් සතුන්ට නාවන එක උන්ට ලොකු ආශිර්වාදයක් වගේ. ඒ නිසා ඒක උන් බොහෝ දුරට ප්‍රිය කරනවා. උන්ට විශේෂයෙන්ම උන්ගේ ඇඟ තුලත් ගොඩාක් දුරට අපි දකිනවා ගොඩාක් දුරට තෙල් වගේ ඉතාමත් දහඩිය වහනය වෙන්නේ ගොඩාක් අවස්ථාව අඩුයි රෝමත් එක්ක. ඒ නිසා උන්ට නෑවීම තුළ උන් ලොකු අභිමානයක් අලුත් තෘප්තියක් ලබනවා. ඒක ලොකු ඒගොල්ලන්ගේ එදින ඒ දවසට ලොකු ශක්තියක් වෙනවා නිරෝගීභාවයටත් ඒගොල්ලන්ගේ ගොඩාක් දුරට ඒගොල්ලන්ගේ ජව සම්පන්නභාවය තුල ඒ ජීවිතයේ දෛනික ජීවිතය ගත කරන්නත් ඒක ලොකු රුකුලක් වෙනවා. ඒ වගේ නෑවීම ඒ කාර්යයක් කිරීම. හැබැයි ජීවිතේදී ඔය විදිහට උදේ පාන්දර නැගිටලා නාලා කාලා පොඩි විවේකයක් ගන්නට තියෙනවා නම් හොඳයි. අපි පුංචි බ්‍රේක් එකක් අරගෙන ආයෙත් එනවා මේ කතා බහත් එක්ක මේ ඔබේ ජීවිතේට. සිංහයට අපි කියන්නේ කැලේ රජා කියලා. හැබැයි වැඩිපුරම ඉන්නේ තනිතලා බිම්වලයි තෘණ භූමිවලයි. එහෙම තමයි ගොඩක් රජුරුවන්ට වෙලා තියෙන වැඩේ. පරිතුමත් කමන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ඔබට කියන්නේ ඔබ සිංහ කූඩුවක් ඇතුළට ගිහිල්ලා නැහැනේ. සිංහ කූඩුවක් ඇතුළ ඔබට දකින්නට ලැබෙන ජීවිතේ පළවෙනි අවස්ථාව වෙන්නට පුළුවන් මේ. සංජීව මහත්තයා කොහොමද සිංහ කූඩුවක ඇතුළ නිර්මාණය කරලා තියෙන්නේ? මොනවද ඒ සඳහා තිබෙන උපක්‍රම? සාමාන්‍යයෙන් අපි දැන් ආරණක් නිර්මාණය කළ තිබ්බම සතුන් නිදහසේ ඉන්න තමයි ඉස්සරහ උපරිම අපි අපේ තියෙන ඉර ප්‍රමාණය අනුව අපි උපරිම ඒක හදලා නිර්මාණය කරලා තින්නේ. ඒ වගේම අපි වෙනම ඩෙන්ස් අපි හදලා තියෙන වෙනම ඒගොල්ලන් කොටු කරලා තියෙන මේ කූඩු ඒවට අපි විශේෂයෙන් ඒවා හදලා තියෙන්නේ මේ අපි සාමාන්‍යයෙන් අසනීප වෙන වෙලාවට එක්ක වෙන් කරගෙන හදිසි අවස්ථාවකට දාලා දෙකන කැම බීම ලබා දීමේ පහසුව සඳහා අපි ඒවා වෙන් කරගෙන හදලා තිනවා.
ඔව් බලවත් මේ අපි අර දැන් සිංහයාගේ හැසිරීම රටාවට මෙහෙම කූඩු කරලා තියෙන එක බලපෑමක් වෙන්නේ නැද්ද? ඔව් දැන් ඇත්තටම මේකේ ගොඩාක් දුරට අපි සත්ත්ව විශේෂයෙන්ම අද අර ඒ කාලේ තිබ්බේ සත්ත්ව කූඩු කියන සංකල්පය. දැන් තියෙන සත්ත්ව අරණ කියන සංකල්පය. විශේෂයෙන්ම අපි 70 දශකයේ 80 දශකයේ බලනකොට සත්ත්ව උද්‍යානයේ නැරඹූ කෙනෙක් ඉන්නවනම් ඔබට එදා දකින්න ඇති සාමාන්‍ය අඩි 10 10 අඩි 8 8 බොහොම කුඩා කූඩු වල තමයි සතුන් කොටු කරලා තිබ්බේ. අද ඒ සම්ප්‍රදාය සියලුම කූඩු අද වෙනස් කළා, අද නවීකරණය කළා සත්ත්ව අරණ කියන සංකල්පයට යොමු වෙලා සතුන්ට වඩා වැඩාත්ම වඩා සුබ සාධනයක් ලබා දීමේ ක්‍රියාවලියක් තමයි සත්ත්ව උද්‍යානය තුළ තියෙන. අද ලංකා සත්ත්ව උද්‍යානය ලෝකෙම තියෙන සත්ත්ව උද්‍යාන ජාලයම තුළම ඒ ක්‍රියාවලිය තුළ තමයි අපිට කටයුතු කරන්න වෙලා තියෙන්නේ. නිසා අද සත්ත්ව උද්‍යානෙත් අද හැමතැනම ඔයගොල්ලෝ දැක්කොත් නවීකරණය කරන කූඩු තමයි දක්න ලැබෙන්නේ. සතුන්ට වැඩි වපසරියක් වැඩි ඉඩ ප්‍රමාණයක් ලබා දීලා දැන් මේ සිංහ දූපතේ මේක දූපතක් වශයෙන් තියෙන්නේ. ඒ නිසා ඒකෙත් අපි මුල්ම කාලේ තිබ්බේ මුළු වටේම වතුරෙන් වට වෙලා දූපතක් ආකාරයට. නමුත් අපි බැලුවා ඒකේ මේ සිංහයෝ ගොඩාක් දුරට වතුරට ඉච්චර ප්‍රියම කරන්නේ නැහැ. ඒ නිසා තමයි යම්කිසි සීමිත ප්‍රමාණයක් වුන්ට වතුර ප්‍රමාණයක් දීලා අර ඉඩ ප්‍රමාණයත් ඔවුන්ට ක්‍රිසිසේ කටයුතු කරන්න අවකාශය ලබා දීලා තියෙන ඉඩක් ලබා දීලා තියෙනවා. ඒකම හිතන්නේ වගකීමක්. ඔවුනුත් කැමති ස්වභාවික පරිසරය තුළ ජීවත් වෙන සතුන් ස්වභාවික පරිසරයේ ඔවුන්ට උපරිම ආකාරයෙන් ලබා දීමේ කාර්ය ආයතන දෙපාර්තමේන්තුවක් වශයෙන් අපිට තියෙනවා. ඒ කාර්යය තමයි ඒ කූඩුව තුළ අද දක්නට ලැබෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි සිංහයාට කියන රජුරෝ කියලානේ. රජෙක් වුණාම අන්තපුරයක් පිරවරාගෙන තමයි ඉන්නේ. අතර මේ සිංහයොත් කැලේදී ගොඩක් වෙලාවට එහෙම තමයි. හැබැයි මේ ජාතික සත්වෝද්‍යානයේ ඉන්න තෝ කියන්නේ මේ සිංහයාගේ නම. දකුණු කොරියාවේ ලැබිච්ච සිංහයාගේ නම. තෝ ටිකක් එහෙම නැහැ. තෝ ටිකක් හැදිච්ච සිංහෙක් කියලාද හිතේ? සාමාන්‍යයෙන් දැන් අපි දැන් සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවෙන් දැන් ඉන්න ගෙලා අපි තෝ අපිට හම්බ වෙන්නේ දකුණු මේ කොරියාවෙන්. මේ ඉන්නේ තෝද? ඔය ඉන්නේ යා තමයි. ඉන්නේ තෝ. ඉතින් ඒක දකුණු කොරියාවෙන්ම තිබ්බ නමම තමයි අපි ඒක යාට දැන් භාවිතා කරගෙන යන්නේ. සාමාන්‍ය ඉතින් කැලවල් වල නම් සාමාන්‍යයෙන් සිංහයෝ දැන් සිංහෙක් තමන්ගේ පිළිවෙල එක ගානු සතයි පැටවු එක සාමාන්‍යයෙන් වාසය කරනවා. දැන් ඒ අතින් පිරිමි සත්තු වැඩෙනකොට ඒගොල්ලෝ සටන් කරලා ඒගොල්ලෝ අර වෙන් වෙන්න තමයි බලන්නේ. ඊට පස්සේ පිරිමි සත්තු ගොඩක් ඉදිරිය දැන් සත්තු දැන් දෙපාර්තමේන්තුවේ වැඩ අපේ ඉන්න සිංහයන් බැලුවම සාමූහික වශයෙන් ඒ කියන්නේ එකට තමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ මේ වෙන් වෙලා කරන්නේ නැතුව හම්බ වෙන පැටවුනුත් ඒගොල්ලෝ එක්ක මේ හැදෙනවා. ඊට පස්සේ ලොකු වෙනකොට අර ප්‍රශ්න ඇති කරගන්න නැතුව ඉතින් ඉන්නවා. දැන් සටන් ගැන කතා කරනකොට කැලේ සිංහයෝ සටනටම තමයි සූදානම් වෙලා ඉන්නේ. අපි කැලේ සටනකට යමු. බලමු කොහොමද ඔවුන් කැලේදී කොහොමද උන්ගේ දක්ෂතාවය. මතපත දැන් කැලේ ඉන්න සාමාන්‍ය සිංහයෙකුගේ ජීවිත කාලය අවුරුදු 10ක් 12ක් විතර වගේ. ඔව් සාමාන්‍ය අවුරුදු 12ක් 14ක් වගේ කාලයක් වුන් ජීවත් වෙනවා. විශේෂයෙන්ම සත්වෝද්‍යානයක් තුළ ඊට වඩා වැඩි කාලයක් ජීවත් වෙන හේතුව තමයි ඔවුන්ට નિરાශයෙන්ම අපි සතියේ දින 7න් දින 6ක්ම අප ඔවුන්ට ආහාර ලබා දෙනවා. අනිත් එක නිවැරදි පරිදි වෛද්‍ය පහසුකම් ලැබෙනවා. ඒ වගේම ආරක්ෂාවක් ලැබෙනවා. ඔබ අර ඉස්සෙල්ලා දැක්කේ අර වනාන්තරයේ සිංහයෝ අතර ගැටුම ආලවුල් ගැටුම් අපි ගොඩාක් දුරට අපි අවම කරනවා. අපි එවැනි ගැටුම්කාරී සතුන් ඉන්නවනම් අපි ඒගොල්ලන්ව වෙනස් කරනවා. විශේෂයෙන්ම අපි කියමු ඒගොල්ලන්ව ඩෙන්ස් වලට රඳවලා ඒගොල්ලෝ මාරුවෙන් මාරුවට දානවා. එතකොට ඒ ගැටීමේ ඊමේ අවකාශය අඩු වෙනවා. අඩු වෙන නිසා ඒගොල්ලන්ගේ විශේෂයෙන්ම ඕගොල්ලන්ගේ ගැටුමක් තුල තියෙනකොට සමහරවිට මාරාන්තික පහරක් වෙන්න පුළුවන්, මරණයක් වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලන් තා තියුණු දත් වගේම තියුණු නිය තියෙනවා. බුලාක් තුල නියාදාර කරගෙන හරි පහරක් ගැහුවොත් මුළු සිංහගේ ජීවිතේ පවා හානි වෙන්න හැකියාවකුත් තියෙනවා. දත් අපි දන්නවා මේගොල්ලෝ මාංශ භක්ෂක සත්තු. මේගොල්ලන්ට ඉතාමත් තියුණු රදනක දත් 4ක් තියෙන උඩු හා යටි ඇන්දේ.
ඊළඟට ඒක මස් කෑම සඳහා මේගොල්ලන්ට තියෙන මේ ඡේදක කියන දත් විශේෂයක් තියෙනවා. ඒ නිසා ශක්තිමත්ව නිය හා සමානව ඒගොල්ලන්ගේ දතුත් ශක්තිමත්. නිය ගොඩාක් දුරට අපිට පැහැදිලිව දක්නට නොලැබුණත් නිය තියෙන හකුලන්නත් විහිදන්නත් ඒ අපූර්ව හැකියාව තියෙන සත්ත්ව විශේෂයක් තමයි මේ කැට් ෆැමිලි එකේ මේ බලල් පවුලේ සත්ත්ව සමාජිකයන්ට. එයින් ලෝකේ ඉන්න දෙවෙනිම විශාලතම සත්වයා ලෙස තමයි සිංහයා දකින්නේ. අපි දන්නවා සයිබීරියානු ව්‍යාග්‍රයා තමයි සාමාන්‍ය විශාලතම මේ කැට් ෆැමිලි එකේ සමාජිකයන් අතර විශාල සත්වයා ලෙස. නම් සිංහයා තෙදවන්ත බවින් බලවන්ත බවින් වැඩිම ජව සම්පන්නම සත්වයා ලෙස හැඳින්වුවාට වරදක් නැහැ. සංජය මත හැබැයි සත්තුවත්තේදී ඔවුන්ගේ ආයු කාලය ටිකක් වැඩි. වෙලාවකට මට හිතෙනවා සිංහයා හරි වාසනාවන්තයි කියලා සත්තුවත්තෙන්. ඕ දැන් සාමාන්‍යයෙන් කැලවල් වල ඉන්න සතුන්ගේ අපි කිව්මු මේ ආයු කාලය අඩුයි. ඊට හේතුව ඒගොල්ලන්ට අවශ්‍ය කරන අපි කිව්මු ඔය වගේ අර ගැටුම් ඇති වුණ වෙලාවට අවශ්‍ය ප්‍රතිකාර ලැබෙන්නේ නැහැ. ඒක ආහාර පාන හොයාගෙන කන්න ඕනේ. ඒගොල්ලෝ ලබා ගන්න ඕනේ. දැන් සත්තු උද්‍යානයක සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට එදිනෙදා අවශ්‍ය ආහාර ළඟට ලබා දෙනවා. ඒ වගේම අසනීපයක් සිදු වෙන වෙලාවට අවශ්‍ය වෛද්‍ය පශු වෛද්‍ය උපකාර අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් ඒ හේතුව නිසා අර කැලවල් වලට වැඩිය යම් කිසි කාලයක් වැඩි ආයුෂ කාලයක් සත්තු උද්‍යානය තුළ ජීවත් වෙනවා සිංහයා. කොහොමද ලෙඩක් කර තියෙනවා නම් පාලිත මහත්තයා සිංහෙක් හඳුනගන්නේ? කොහොමද ඒක අපිට හඳුන ගන්න පුළුවන්? දැන් සාමාන්‍ය අපි අනිවාර්යයෙන්ම සත්ත්වබාරකරුවා, සාකාරපාරකවරයා, පශු වෛද්‍යවරයා, සිසු නිලධාරීන්, අධීක්ෂණ නිලධාරීන් මේ හැම කෙනෙක්ම අනිවාර්යෙන් දිනකට හැමදාම 3-4 සැරයක් නිරීක්ෂණය කරන. විශේෂයෙන්ම උදේදී අපිට ඒ සතාගේ මල පහ වලින් යම්කිසි යම් වෙනසක් සිදු වෙලා තියෙනවා නම් අපිට යම්කිසි අනුමානයක් කරන්න පුළුවන්. යම්කිසි උදරාබාධයකට හෝ යම්කිසි ආහාර දිරවීම අපහසුවකට හෝ ලක් වෙලා තියෙනවාද කියලා. එහෙම නැත්නම් ඔහුගේ ශරීර ස්වභාවය දැක්කහම ඔහු වෙන්දා හින්න හැසිරීම රටාවෙන් ඔබට වෙනත් විදියට ඉන්නවා නම් අපිට අනුමාන කරන්න පුළුවන් ඔහු යම්කිසි රෝගයක තියෙනවාද කියලා. ඒ අනුමානය ඔස්සේ විශේෂයෙන්ම අපි ඒ අවශ්‍ය අධීක්ෂණ නිලධාරීන් හරහා පශු වෛද්‍යවරුන් දැනුවත් කිරීමෙන් ඒ ශනිකව ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න අනිවාර්යෙන් ලබා දෙනවා. ඒ නිසා ඒ රෝගයේ උස්සන්න වීමේ අවකාශය ගොඩක් දුරට සතුන්ට ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ඊට ඉක්මනින්ම රෝගයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. ඒ කියන්නේ වෙනම පශු වෛද්‍යවරයෙක් ඉන්නවා. ඔව් පශු වෛද්‍යවරු සත්තු උද්‍යානයේ 5 දිනක පමණ ඉන්නවා. විවිධ අංශයට කල්ලා තියෙනවා. අපි කියමු සත්තු උද්‍යානයක් ගත්තාම අපි සෙක්ෂන් තියෙනවා 20ක් විතර. ඒ කියන්නේ එක අංශවලට ඒ අංශවලට බාර පශු වෛද්‍යවරු ඉන්නවා. ඒගොල්ලෝ රාජකාරියට නොපමිණෙන දවසේ ඒක ආවරණය කරන්න අනිත් පශු වෛද්‍යවරු බැඳී ඉන්නවා. ඒක ඒ ක්‍රියාවලිය තමයි සිදු වෙන්නේ. අනිවාර්යෙන් ඒක අතපසු කරන්නේ. ඒ කාර්ය අනිත් පශු වෛද්‍යවරයා හරි ඒ කාර්යය කරනවා. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඔව්. ලෙඩේ ගැන දැනගන්න නම් ඉතින් දොස්තරගෙන්ම අහන්න ඕනි. දොස්තරගෙන් අහලෙම කොහොමද ලෙඩේ අඳුරගන්නේ? සිංහයා කිව්වහම අපිට එකපාරට දැනෙන්නේ බය හිතෙන්නේ. බය තමයි අපේ මතකයට හිතට දැනෙන්නේ. එතකොට මේ අයටත් අනිත් සත්තුන්ට වගේම මිනිස්සුන්ට වගේම ලෙඩ රෝග හැදෙනවා. ඉතින් අපිට තියෙන ප්‍රධාන ගැටලුව ලෙඩ රෝග හඳුනා ගැනීම. අපි මුලින්ම බලන්නේ අපිට පිටින් පේන රෝග ලක්ෂණ. ඒ කියන්නේ දැන් තුවාලයක් නම් ඒ සතා කොර ගහන්න පුළුවන්. එක්ක කකුල ඉදිමිලා. සමේ රෝගයක් නම් සමේ හැම කහනවා නිතර මේගොල්ලෝ. නැත්නම් සමේ එතන ලෝම ගිහිල්ලා වගේ තියෙනවා. රතු වෙලා ඒ වගේ. ඇඟ ඇතුලේ වෙනත් ලෙඩක් නම් ගොඩක් වෙලාවට මේගොල්ලෝ කෑම ගැනීම අඩු කරනවා. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම නවත්තනවා. තවත් අවස්ථාවල කැස්ස එහෙම නැත්නම් හෙම්බිරිස්සා වගේ තත්ත්වවලදී කිඹුහුන් යාම ඒ නාසයෙන් සොටු දියර ගැලීම ඒ වගේ අපිට දැන් ගෙවල් වල ඉන්න සුරතල් සත්තු වගේ මේ සත්තු ළඟට යන්න බෑ අපිට ඒ අවස්ථාවල අපි දුරින් ඉඳන් ඒ තුවාල වලට අවශ්‍ය ප්‍රතිකාර කරනවා ඊටත් අමතරව ඒ ප්‍රතිකාරය කළත් මේව වෙන්නේ නැත්නම් අපි යනවා විදීමේ බෙහෙත් වලට අපිට තියෙනවා බ්ලෝගන් කියලා එකක් ඒකෙදි වෙන්නේ අපි බෙහෙත් එක ඒ සිරින්ජ් එකට දාලා ඒකට ප්‍රෙෂර් එකක් ඇති කරලා ඒ ප්‍රෙෂර් එකෙන් අපි සිරින්ජ් එකේ බ්ලෝගන් කියන උපකරණයට දාලා ඒකෙන් සතාට විදිනවා ඒක. විද්දාට පස්සේ සතාට ඇඟට වැදුනට පස්සේ බෙහෙත අර තියෙන ප්‍රෙෂර් එක නිසා බෙහෙත ඇඟ ඇතුළට යනවා. එතකොට අපිට අමතර බෙහෙතක් අපිට මේක දාන්න වෙන්නේ යාළගේ කෑමත් එක්ක. එතකොට මේ කෑමත් එක්ක දානකොට අමතර බෙහෙතක් හරිම දුෂ්කරයි. අපි ගොඩක් වෙලාවට හංගලා වගේ දාන්නේ මස් ඇතුළට. ඒ ක්‍රම දෙකෙනුත් අපිට බැරි නම් අපිට සිද්ධ වෙනවා මේ සතාව පොඩ්ඩක් සිර
කළා වගේ ඒ කියන්නේ අපි පාවිච්චි කරනවා ක්‍රෂ් කියලා එකක්. ඒක ඇත්තටම මේ සතාට කිසිම හානියක් නැහැ. අපි පොඩි ඉඩක කොටු කර ගැනීම විතරයි කරන්නේ ඒ අවස්ථාවට අනුකූලව. ඒතර එහෙම කරලා අපිට බෙහෙත් විදින්න හරි එහෙම නැත්නම් පොඩි තුවාලයක් සුද්ධ කරගන්න හරි ඒ වගේ මූලික දෙයක් කරගන්න පුළුවන් ඒකෙදි. ඊටත් අමතරව අපි නිර්වින්දන ක්‍රමවලට යනවා. එහෙමත් නැත්නම් මේ සතුන්ගේ මාස 6කට අවුරුද්දකට සැරයක් කරන මේ සෞඛ්‍ය ස්ක්‍රීනින් ටෙස්ට් කියලා අපි කියන්නේ. සාමාන්‍යයෙන් හෙල්ත් චෙකප්ස් කරන්නේ. ඒ චෙකප්ස් වලදී මේ ක්‍රමය අපි භාවිතා කරලා අපි සියලුම පරීක්ෂණ කටයුතු කරනවා. ඒ කියන්නේ එක්ස්රේ ගන්නවා, ස්කෑන් කරනවා, එතකොට අවශ්‍ය රුධිර සාම්පල ලබා ගන්නවා. ඒ වගේ දේවල්. හරි. අපි ආයෙත් පුංචි විරාමයක් ලබා ගන්නට අවසරයි මේ කතා බහත් එක්ක නැවත එකතු වීමේ බලාපොරොත්තු වෙනවා. දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සහකාර පාලික පාලිත පෙරේරා මහතා සහ සත්ව බාරකරු සංජීව විතානගේ මහතා සමගින් තමයි අපි අද කතා කරන්නේ. දැන් තෝගේ සහකාරිය තමයි සීනා. සීනා ඉන්නේ ජර්මනියේ. දැන් මේගොල්ලන්ට පැටවු ලැබුණා. කොහොමද මේ පැටවු ඇතිදැඩි කරන්නේ? කොහොමද පැටවු ලැබෙනකොට ඔවුන්ගේ චර්යාවේ තියෙන වෙනස්කම් මොනවද? ඔව් දැන් සාමාන්‍යයෙන් අපිට මේ තෝ ලැබෙන්නේ 2017 පස්වෙනි මාසේ. ඊට පස්සේ සීනා ලැබෙන්නේ 2013 සම වෙන්න 13 පස්වෙනි මාසේ. සීනා ලැබෙන්නේ 2013 7වෙනි මාසේ 3 වෙනිදා. ඒ කියන්නේ ඒක බොහොම වැදගත් දිනයක් අපි 7 වෙනි මාසේ 3 වෙනිදා කියන්නේ. අපි ඒකට කතා කරමු. ඔව්. ඊට පස්සේ ඉතින් ඒ දෙන්න අතර විශේෂයෙන්ම ඒගොල්ලන්ට නැවුම් පරිසරයක් නැවුම් රටවල් දෙකකින් ආවේ. රටවල් දෙකකින් ආවේ ඒ නිසා ඒ දෙන්න බොහොම එකතු කිරීමත් එච්චර පහසු එක පාට එකතු කිරීමේ හැකියාවක් නැහැ. දෙන්න අප සාමාන්‍ය එවැනි සතුන් යුවලක් එකතු කිරීමේදී කරන අනුගමනය කරන දේ තමයි ඔවුන් හඳුනා ගැනීම සඳහා අපි අර ඩෙන්ට් කියලා තියෙනවා. අපි ආශ්‍රිතයේ දෙපැත්ත අතර කූඩු දෙක ඔවුන් රඳවනවා. ඒ අතර ඔවුන් යම්කිසි විවිධ සංවේදීතාවය දක්වමින් ඔවුන්ට යම්කිසි අවුලක් නැහැ කියලා අපට අනුමාන කරන්න පුළුවන් නම් අපි යම්කිසි අධ්‍යයනයක් කරලා ඔවුන් අතරින් ගැටීමක් ඇති නොවේයි කියලා විශ්වාසනීය මත සමහර වෙලාවට ඩෙන්ට් තුල ඔවුන් එකතු කරනවා. ඒ තුල ඔවුන්ගේ යම්කිසි විරෝධතාවයක් හා ඔවුන් අතර ගැටුමක් නැත්තම් තමයි අපි විවෘත කූඩුව තුළට ඔවුන් මුදා හරින්නේ. එහෙම මුදා හරලා තමයි ඔවුන්ගෙන් බොහොම දැන් මේ වෙන විට 4 වතාවක් පැටවුම් බිහි කරලා තියෙන විශේෂයෙන්ම මේ තෝහා මේ සීනා. ඒ නිසා විශේෂයෙන් සීනා හා සීනාගේ සහෝදරියකුත් මේකට ගෙනාවා. ඇත්තම මේකේ තියෙන සුවිශේෂී දේ තමයි මේ තෝ අමුතුම ජාතියේ තේජවන්තයෙක්. මොකද ඔහු කවදාවත් ඔහුගේ එකම සහකාරියක් විතරක් ඔහු තෝරගත්තා. ඔහු අර ඔහුගේ අනිත් මේ සීනාගේ සෝහිරිය සමග කවදාවත් එක් වෙන්න උත්සාහ කළේ නැහැ. ඒ ගෑනු සතාට දැඩි වුමනාවක් තිබ්බා පිරිමි සතා සමග එක් වෙන්න. නමුත් අපේ මිනිසුන්ගෙන් නම් ඒක වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔහු ඒ සිංහයා තුල තිබු දේ තමයි ඔහු කිසි දවසක ඒ අනිත් ගෑනු සතා සමග එක්වීමක් සිදු වුණේ නැහැ. එකම ගෑනු සතා තමයි තෝරගත්තේ. ඒ තමයි සීනා. ඒ නිසා මුල්ම පැටවු දැම්මට ඔවුන්ට පරිසරයත් එක්ක නුහුරු පරිසරයත් එක්ක ඒ පැටියාව කිරිදීමේ යම්කිසි ප්‍රතික්ෂේප කළා. ඒ නිසා අපට සිදු වුණා අපේ තියෙනවා සත්ත්ව උද්‍යානයේ එවැනි ප්‍රතික්ෂේපිත වූ සතුන් සමහරට අම්මා සමහරට දරු ප්‍රසූතියේදී මියන්න පුළුවන්. සමහර සතුන්ගෙත් ඒ මිනිසුන්ගේ වගේම සතුන්ගෙත් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවේදී ඒ සතා තනි නොකර ඒ සතාට තව ජීවියක් දෙන්න නව ජීවියක් දෙන්න අපේ තියෙන ඇනිමල් නර්සරියක් කියලා එකක්. කියන්නේ කුඩා පැටව ආරක්ෂා කිරීමේ පැටව පෝෂණය කිරීමේ ඒකකයක්. ඒටත් අදාළ සත්ත්ව බාරකරුවන් ඉන්නවා.
මම දීර්ඝ කාලයක් එහෙ වැඩ කරපු කෙනෙක්, ඒ මාංශයේ වැඩ කරපු කෙනෙක්. ඒ නිසා ඔවුන්ගේ ඒ රැකවරණය යත්තේ පැටවා පෝෂණය වෙනවා. ඒ සඳහා අපිට නිකම් පිටි ගේන්න බෑ. අපි ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලින් ඇනියුම් කළා, ලයින් මිල්ක් කියලා එක කොලොස්ට්‍රම් එක, මිල්ක් එක වෙනම ගෙනල්ලා ඔවුන්ට පැය දෙකකින් දෙකට පොවලා දැඩි වෙහෙසක් තමලා අපි පෝෂණය කරන්න සිද්ධ වෙනවා. අර එයාගේ මුල්ම පැටිය තමයි ඒ පැටියව අපි පෝෂණය කරන සමහර අපේ බල්ලෙක්ගේ පවා බලු කිරි පවා දීලා තමයි පෝෂණය කරලා අද එයා හම්බන්තොට සපාරි සත්තු උද්‍යානයේ ඉන්න මුල්ම පැටිය. චණ්ඩි කියලා. චණ්ඩි කියලා. ඊළඟට දෙවෙනි පැටව යුවලක් ඉන්නවා රෝසි සහ කියලා ඔබට පේනවා ඇති සමහරට එතන පේනකොට ඒ පැටව අල්ලාගෙන යාමේ තුන් භාවිතා කරන්නේ ඔවුන්ගේ මේ දත් වලට යටින් තියෙන තොල එතනින් අල්ලාගෙන තමයි සාමාන්‍ය පැටව යන්නේ. ඒ නිසා ඒ පැටවන්ට ලොකු හානියක් කෙසේවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මව් සෙනහස තමයි කේසරද නැහැ. ඔව් දැන් පේන්නේ මේ අම්මා ඉන්නේ පැටියව අරගෙන යන අවස්ථාවක්. විශේෂයෙන්ම ඒ පැටව එකපාරටම අම්මා පැටියෙක් දාන්නේ නැහැ. පැටියෙක් එකපාරට දැම්මට පස්සේ තාත්තා අනිත් පැටියා බිහි කරනකම් අර පැටියා එකතන කෑ ගහනවා නම් නෑවීමක් කියන දෙයක් කරනවා. අතුන්ගේ දිවෙන් සියලුම දේවල් ඒ අපද්‍රව ශරීරයේ තියෙන විවිධ බිහි වුණාට පසුව තියෙන ඒ කොටස් ඔක්කොම දිවෙන් ඔක්කොම නෑවීම් කාර්ය කරනවා. අම්මා කරනවා. සමහර තාත්තත් ඒ දේ කරලා තාත්තත් ඒ රැකවරණය දුන්න අනිත් පැටව දෙදෙනා බිහි වෙනකම්. ඒ කියන්නේ පුදුම බැඳීමක් තිබු යුවලක් තමයි මේ සිංහ යුවල. ඒ නිසා ඒ නිසාම තමයි 4 වතාවක් මේ වෙන විට පැටව බිහි කරලා තියෙනවා. එයින් පැටව දෙවතාවක් ප්‍රතික්ෂේප කළත් පසුව ඒ අම්මා තීරණය කරනවා තමාගේ මව් කිරි ලබා දෙමින්, තමාගේ කිරි ලබා දෙමින් සතුන් පෝෂණය කරන්න. ඊට ඉස්සෙල්ලා මේ පැටව දෙන්නාට පෙර පැටව 3 දෙනෙක් හම්බුණා, පිරිමි 3 දෙනෙක්. මෙතන පිරිමි හා ගැහැණු පැටි එක පිරිමි පැටියෙක් සහ ගැහැණු පැටව දෙන්නෙක් හම්බුණා. සංජය මහත්තයා වගේ තමයි චමින්ද මහත්තයත් බොහොම සතුටු ගොඩාක් ආදරේ බොහොම ආදරයෙන් තමයි ඔවුන් රැක බලාගන්නේ සහ ඔවුන් එක පවුලක් වගේ ජීවත් වෙන්නේ හරිම සංවේදී චමින්ද මහත්තයා හරිම සංවේදී මනුස්සය චමින්ද මහත්තයා මෙන්න මේ විදිහට තමයි තමන්ගේ රාජකාරිය ගැන ජීවිතය ගැන සිංහ මේ රජුරුවරුන් රැක බලා ගැනීම ගැන තමන්ගේ අදහස්. වෙනත් කූඩුවකින් ඩේටා කුඩු පැටියෙකු එළියට ඇවිල්ලා මේ සිංහ දූපතට පැන්න. ඒ වෙලේ සිංහයෝ ඔක්කොම එළියේ හිටියේ. ඒ සතාව බේර ගන්න සමස්ත සේවක ඔක්කොම එක්කව වෙලා ඒ සතාව බේරගත්තා. ඒක තමයි මම දැකපු ලොකුම බිහිසුණු මේ මම හිටපු කාලේ වෙච්ච සිදුවීම. දැන් අපි මේ සත්තුත් එක්ක ඉන්නේ උදේ ඉඳන් හැන්ද වෙනකම්ම පැය 8ක් ඉන්නේ සත්තුත් එක්කමයි. ඉතින් අපි සතෙක් ලෙඩ වුණාම ඉතින් හරිම අපිට හිතට අමාරුයි. ඒ කියන්නේ අපි ළඟින්ම ඉඳලා අපිත් එක්කම එකටම හිටපු සත්තු. ඉතින් රෑත් සමහරක් රෑක් නෑ. අපි ඉන්නවා සත්තු ගාවල සේලයින් දීගෙන බේත් ඒත් කරන්නේ ඔක්කොම කරනවා. අපි එළි වෙනකන් ඉන්නවා සත්තු ගාව. අපිට සෑහෙන්න ඉතින් අපේ ළමයි වගේ තමයි අපි මෙතනට ආවට පස්සේ අපි උන්ව බලාගන්නේ. ඒ වගේ සමහරක් ඉඳලා නැති මැරෙනවා. මැරුණාම ඉතින් අපිටත් සෑහෙන කනගාටුයි. ඉතින් සත්තු අපිත් එක්කම එකට ඉඳලා නැති වුණාම ඒ වගේ සිදුවුම් වෙනවා. හරි සංවේදී දේවල්. දැන් නිමත දැන් මෙහෙම ඇත්තටම හැංගීම් කොහොමද මේ වහු මාරු කරගන්නේ වුන් අතර? දැන් චමින්ද මහත්තයා කියනකොට චමින්ද මහත්තයාට ඒක දැනෙන්න පටන් ගන්නවා. තමන්ගේ පවුලේ දරුවෙක් වගේ. ඔව් දැන් සාමාන්‍ය අපි දැන් හැමදාම දැන් එක වැඩ කරන වෙලාවෙ දැන් සතුත් එක්ක ඉන්නකොට ඇත්තෙම අපිට ආදරයක් ඇති වෙනවනේ. දැන් අපි ආදරයක් ඇතිව තමයි අපි වැඩ කරන්නේ. ඉතින් ඒකකොට දිගු කාලයක් එකට අපි වැඩ කරන යනකොට අපි යාළුවෙක් එක්ක වුණත් අපි එක දිගු කාලයක් ඉන්නකොට අපිට යාගේ දෙයක් දුකක් දැනෙනවා අපිට දැනෙනවා. ඒ වගේ තමයි සතුත් එක්කත් වැඩ කරනකොට දිගු කාලයක් වැඩ කරන් යනකොට ඒක අසනීපයක් සිදු වෙනාට දැන් චමින්ද මහතා කිව්වා වගේ ඉතින් අසනීප සිද්ධ වුණාට සමහර විට මේ කන්නේ බොන්නේ නැතුව වයසට යනකොට අපිට සේලයින් යන මන දෙන්න උනාම රෑ එහෙම ඉන්න වෙනවා. එතකොට ගෙවල් වල යන්න වෙන්නේ නැහැ. ඉතින් මේ සතා ගැන රැක බලා ගැනීම සඳහා ඒ කාර්යයන් වල නිරෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් ඉතින් අර අපේ හිතට ඇත්තටම මේ දුකක් ඇති වෙන ඒ වගේ දේවල් ඇති වෙනකොට දැන් කුඩු කරලා තිබ්බට සිංහයාමනේ. හැබැයි ඔහොම කුඩු කරලා තිබ්බොත් සමහරලාට උඹේ මේ සිංහ ගති නැති වෙලා යන්නත් බැරි නැහැ. ඒකින්ද සත්වෝද්‍යානයේ විශේෂ ක්‍රියා තියෙනවා. ආදර්ශක හදලා ඔවුන්ට දෙනවා මෙන්න ඉලක්කයක් තියෙනවා. ඒ වගේ දේවල්
සාමාන්‍ය සිද්ධ වෙන පාලිත ඕ අනිවාර්යෙන්ම දැන් සත්තුන්ගේ කොච්චරුණත් උන්ගේ ගතික ස්වභාවය ගතික ලක්ෂණ ජානවලින් ඒ පැවතෙන දේ ඒක ඒ ආකාරයෙන්ම තියෙනවා. නමුත් අර සීමිත ඉඩ ප්‍රමාණයක් තුළ තියෙනකොට ඔවුන්ට අර ආහාර නිතරම අපි ළඟට ගිහිල්ලා ලබා දෙනකොට ඔවුන් අර ගොදුරු කර ගැනීමේ අවස්ථා ගොඩාක් දුරට ඔවුන් කරන්නේ ඒක වැඩි කිරීම සඳහා තමයි අපි මේ ආකාරයට විවිධ ඔවුන්ගේ චර්යාවන් වැඩි කිරීම සඳහා තමයි මේ ආකාරය එක එක ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ. විශේෂයෙන්ම සමහර සතෙක් අපි ඔවුන් ආහාරයට ගන්නා වූ සතෙක් සමහර සීබ්‍රා කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෝණෙක් වෙන්න පුළුවන්. මුවෙක් විදියට අනුරුවක් හදලා ඒ තුලට අපි මස් ඇතුළට දාලා ඔවුන්ට ලබා දුන්නාට පස්සේ උන් මස් ඉවට ඒ සතාව අල්ලා ගන්න සතාව ඒ අනුරුව විනාශ කරලා ඒ මස් ටික ලබා ගන්න ඒ ක්‍රමයට හුරු වෙනවා. ඒ නිසා මෙතනක් තියෙන මේ වට්ටක ගෙඩියකට අපි මස් ටිකක් දාලා උන්ට ලබා දෙනවා. උන්ට අර ඉවට තියෙන හොඳ ඉවක් තියෙනවා මේ සතුන්ට. ඒ නිසා ඉව උපයෝගී කරගෙන ඒගොල්ලෝ ඒ පහසුවෙන් මේගොල්ලන්ගේ වට්ටක්ක ගෙඩිය ඔවුන් වට්ටක් ගෙඩිය තුල සංගවා තියෙන මස් ටික ලබා ගන්න උත්සාහ කරන. ඒ නිසා උන්ගේ අර ක්‍රියාකාරීත්වය ගොඩාක් දුරට නින්දාශීලී ස්වභාවයෙන් පොඩ්ඩක් ඔබට යන්න පුළුවන් කමක් තියෙනවා. ජාතික සත්වෝද්‍යානයට හෙටට අවුරුදු 84යි. ඒ වෙනුවෙන් මොනවද පාලිත මහත්මයා සංවිධානය කරන්නේ? ඔව් දැන් ඇත්තටම අපේ ජාතික සත්වෝද්‍යානයේ 36 ජූනි මාස 3 වෙනිදා, ඒ කියන්නේ හෙට වගේ දිනක තමයි රාජ්‍ය ආයතනයක් බවට පත් වෙන්නේ. ඉතින් එදා මෙදා තුල ඉතා ප්‍රෞಢ අපේ ඉතිහාසයක් තියෙනවා. බොහොම චාම් උත්සවයක් අද දින වරු පිරිතක් තියලා හෙට දින අප සංඝගත දක්ෂිනාවක් නැත්නම් උදේ දානයක් පැවැත්වීමට සංවිධානය කරලා තියෙනවා. එන්නේ බොහොම චාම් විදිහට බොහොම අභිමානවත් විදිහට ආගමික කටයුතු විශේෂයෙන්ම සත්වෝද්‍යානයේ සුජීවත් ජීවත් වෙන සතුන්ට උගේ නිරෝගී සුවයත් ඒ වගේම කාර්ය මණ්ඩලයේ අයටත් ඒ වගේම මියගිය සතුන්ට හා අපේ දහසක් බලාපොරොත්තු වෙන වැඩ කළ වෘත්තිකයන්ටත් උන්ට පින් අනුමෝදන් කිරීම මියගිය අයටත් ඒ අරමුණු කරගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා තමයි පිරිතකුත් දානෙකුත් අපි සංඝ දක්ෂිනාවකුත් පැවැත්වීමට සංවිධානය කළා තියෙනවා. හෙට වැඩනේ සත්වෝද්‍යානයේ වුණා. ඔව් හෙට වැඩ. හරි. දැන් අවසාන වශයෙන් සංජීව මහත්තයා පාලිත මහත්තයා මේ රස්සාව ගැන බොහොම කෙටියෙන් කියන මොන වගේ හැඟීමක්ද ඇත්තටම දැනෙන්නේ? මොකද හිතෙන්නේ? ඒ දුන්න අභියෝග සංජීව මහත්තයා කතේ ලොකු පාරකුත් තියෙනවා. ඒක කතා කරන්න වෙලාව මදුණා කමක් නැහැ. බොහොම කෙටියෙන් අපි දෙන්නත් එක්කම එකතු කරමු මචං ටික. ඔය ඇත්තටම බොහොම අපි රාජ්‍ය සේවකයන් වශයෙන් අපි අභිමානවත්. මොකද අපි රාජ්‍ය සේවකයන් මේ රටේ දුක් විඳින මිනිසුන් මතින් ජීවත් වෙන වෘත්තිකයෝ තමයි රාජ්‍ය සේවකයෝ කියන්නේ. අපි ගන්න වැටුපට අපි වඩා සක්‍රීය දායකත්වයක් විය යුතුයි. එහෙම නොවුනා නම් අපටත් අපේ දරුවන්ටත් ඒක yaadෙන්නේ නැහැ, වෘත්ති දෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඒකට සක්‍රීය දෙයක් විය යුතුයි. අපි විශේෂයෙන් මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙන්න ඕනේ. විශේෂ අපිට මේ වැඩසටහනට සංවිධානය කිරීමට මේ පැවැත්වීමට අපට විශේෂයෙන්ම අනුකූලතාවය දක්වූ ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්තුමිය, ඒ වගේම අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මණ්ඩලය, ඒ වගේම අද ඔබ ආයතනය අප දෙදෙනාට මේ අවකාශය ලබා දීම ගැන අප ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ අපි ලොකු අභිමානයක්. මෙතර කලක් සේවාව කරපුවා මේ ඇගීමක් ලෙසයි අපි මේක දකින්නේ. ඒකටත් අපි හැමතෙම අපේ අවංක ස්තුතිය අපි මේ අවස්ථාවට අපිත් දුත්තිමත් මේ රස්සාව කරනවා දැන්ට ඉතාමත් ඉතින් හොඳින් කරගෙන යනවා රසයි. වගේම දැන් මේ අවස්ථාව ලබා දීම ගැන අධ්‍යක්ෂ ජනරාල්තුමිය තුළ නියෝජ්‍ය අධ්‍යක්ෂවරු සහකාර සියලු දෙනාට ස්තුති වෙනවා. ඔබ දෙපළටත් බොහොම ස්තුතියි සහකාර පාලකතුමා සහ සත්ව බාරකරු පාලිත පෙරේරා මහතා සහ සංජීව විතානගේ මහතා දෙදෙනාට බොහොම ස්තුතියි. ඒ වගේ තමයි අර සිංහ රැළටම බොහොම ස්තුතියි අපිට හානියක් කරේ නැහැ. අපිට බොහොම හොඳ රංගන තලයක් නිර්මාණය කරලා දුන්නා. උන්ටත් අපි ස්තුතිය පළ කරමින් එහෙනම් ගිහිල්ලා එමු. ආයෙත් ලස්සන දවසක හම්බ වෙමු බලාපොරොත්තු වෙමු මේ ඔබේ ජීවිතයට ඉඩ දෙන්න.